බුදු සරණයි. අපි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අපි උදේ හවස වඳින තුන් ලෝකෙම ගෞරවයට පාත්‍ර වුණු බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කර නිවැරදිව ජීවත් වෙන රටාව සංසාර කතරෙන් එතර වෙන්න දෙන එකම මඟ විමුක්ති මාර්ගය අපි මේ දැනගන්න සූදානම් වෙන්නේ. බුදු වෙලත් බුදුන් වහන්සේ ඔය මේ ලෝකේ බුදු වෙනවා කියන්නේ ලෝකයේ සසරෙන් ගලවන්නේ නේ. සංසාර දුක් විඳින මිනිස්සු සසරෙන් ගලවන එකට තමයි ඇත්තටම බුදු වෙනවා. නැත්තම් Tamanට මේ ගොඩ යන්නද මහන්සි වෙන්න ඕනේ නැහැ එච්චර. නමුත් අනුන් ගලවන්න මහා කල්ප ගාණක් කියන පෙරම් පුරන් එනවා. ඒක කාටවත් කියලා තේරුම් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි, කවුරුත් පිළිගන්න දෙයක්වත් නෙවෙයි. පිළිගන්න පුළුවන්කමකුත් නැහැ. ඇත්තටම සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුට තේරෙන්නේ නැති නිසා කිව්වේ මේක බුදුවරයෙක් විතරයි දන්නේ බුදුවරයෙක් ගැන. බුදුවරයෙක් ගැන පසේ බුදුවරටවත් තේරෙන්නේ නැතේ කිව්වා. බුදුවරයෙක් ගැන රහතන් වහන්සේ කොහොමවත් දන්නේ නැහැ කිව්වා. ඉතින් අපි වගේ ප්‍රත්‍යඥයෙ කොහොමද බුදුහාමුදුරු ගැන තේරෙන්නේ? ඉතින් බුදු වෙලා උන්වහන්සේ මේ දහම කිව්වට ලෝකයට තේරෙන්නේ නැති දහමක් කිව්වා කාටවත්. ඒ නිසා උන්වහන්සේ දහම දේශනා කිරීම නොකර හිටියා. මේ දන්න ඔය කොටස. දහම කිව්වට මිනිසුන්ට තේරෙන දෙයක් නෙවෙයි. ඊට පස්සේ සමම්පති බ්‍රහ්මයන් වහන්සේ ආරාධනා කරා. නිවන් දකින්න පෙරම්පරන් ආපු දුක් විඳින මිනිස්සු ඉන්නවා. එයයි ගලව ගන්න කියලා. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ දහම් දේශන පටන් ගත්තේ. මේ දන්න ඒක. ඒ කියන්නේ අපි එන හිතන්න හොඳ නැහැ කවදාවත් මේ ලෝකෙට මහා කරුණාව වෙන බුදුන් වහන්සේ කෙනෙක් මේ දහම අනිත් අයට තේරෙන්නේ නැtei කියලා හිතනකොට අපි හිතන්න එපා අපට තේරුණයි කියලා දහම. තේරෙනවා නම් අපි ගාව කෙලස් තියෙන්න බෑ. අපිට අපේ ජීවිත රටාවේ අනිත් පැත්ත නම් නිවන අපේ ජීවිත රටාව තියෙන විදියක් නැහැ. පොඩ්ඩක්වත් තියෙන්න බෑ. බුදුහාමුදුරුවෝ දකිනවා අපි මේ යන රටාවේ යන්නේ සතර අපායට. ටිකකට මනුස්සාත්මෙ විතර නැවත මනුස්සාත්මෙට එන්නේ නැහැ කවුරුවත්. කිසි කෙනෙක් නොවන බව බුදුන් වහන්සේ දන්නවා. ඒ බව මම ඔප්පු කරලා ති දේශනාවල බුද්ධ වචනෙන්ම මනුස්සාත්මය ලබා ගන්න එක කණකැස්බයි වීසිදුරු උපමාවකට ගත්තේ. ඒ කියන්නේ වෙන්නේම නැති දෙයක් කියලා. මේ බොහොම කලාතුරකින් මනුස්සාත්මය ලැබිලා තියෙනවා. ඒ ලැබුණේ මේ ඕන විදිහට ජීවත් වෙන්න නෙවි. ලෝකය දිහා බලලා මේක තීරණ ගන්න යන්න එපා. මේ තමන් ඉපදුනේ මොකටද කියලා තමන් තුල ඇති සාක්ෂිය. අපි මනුස්සාත්මයට එන්නේ සංසාර කතරෙන් ඊතර වෙන්නේ මේ දුක තියෙන සසරේ හැමතැනම ඉපදිනවා, පෙරේත වෙනවා, යක්කු වෙනවා, සතර අපාවල යනවා, අංගපසංග නැතුව උපදිනවා, මානසිකත්වය අපි කියන අඩු මානසිකත්වයේ උපදිනවා, කියන දේ නොතේරෙන අය වෙල උපදිනවා. මේ මහා පුදුමාකාර ලෝකයක් නෙමෙයි තියෙන්නේ බැලුවම අත්පය නැහැ, ඇස් නැහැ. යාචකයෝ. මේ වගේ මහා ඒ සියල්ල පහු කරන් අපි මේ වගේ තත්ත්වයක ඉපදුනේ සසරින් ගැලවෙන්නේ නැත්තට. මේක තේරෙන්නේ නැහැ මේ තේරෙන දවස වෙනකන් තේරෙන්නේ නැහැ. ඒ ශක්තිය හිතේ එනතුරු කිසිම කෙනෙකුට මම කියන මේ දේ තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරේ එහෙම. මේ දේ තේරුම් ගන්න තමන් තුළ මේ සසර බය, සසර ගැන අවබෝධය මේ කියන දේවල් අහලා ලබා ගන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරා. එහෙම නැතුව අපිට මේ දහමක් එකපාරට ඕන වෙන්නේ නැහැ නිකන් කියහන්නම් වාලේ අහලා මේක ඇත්තටම වැඩක් නැහැ. මේක හැංගීමෙන් අහන්න. සංසාරේ අපි මැරෙන වෙලාවට කවුරුවත් අපි කොහොම මැරෙනවද? මැරෙනකොට කවුරු හිටිය වැඩක් තියෙන්නේ. මේ ලෝකෙ රත්තරන් හදලා තිබුණ වැඩක් තියෙනවද? තමන් හම්බ කරලා තිබුණත් වැඩක් තියෙනවද? මහා ළමයි හිටිය කියලා වැඩක් තියෙනවද? මේ බුදුහාමුදුරුගේ වචන මම මේ කියන්නේ ඔකට සිංහලෙන්. මේ ලෝකේ රහතන් වහන්සේලා හිටිය කියලා මට වැඩක් තියෙනවද? මට බැරි නෑ. බුදුන් වහන්සේලා හිටිය කියලා වැඩක් තියෙනවද? මට බැරි නෑ. බුදුහාමුදුරුගේ මමයි කිව්වේ. තමන්ගේ හැකියාව හදාගෙන මේ බොරු රෝගක ජීවත් වෙන්නේ. මේ විදිහට ජීවත් වෙන තමයි රජවරු බල්ල වෙල ඉපදුනේ. එමෙතුරු පණුව වෙල ඉපදුනේ. මේ මනුස්සය ප්‍රේත යක්කු වෙල ඉපදුනේ. හාමුදුරු පොඩි සත්තු වෙල ඉපදුනේ. මේ බුද්ධ චරිතෙන් මම මේ ආදර්ශයෙන් කියන්නේ. මේක අමාරු ගමනක් මේ යන්නේ. ඒක නිසා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේක ඇත්තටම අමාරු වැඩක්. මොකද අපිට මේ ලෝකේ දේවල් පේන විදිය තමයි සතර අපායට යන පාර තියෙන්නේ. අපිට පේන විදිය තියෙන්නේ. අපිට පේන විදියක් නෙමෙයි තියෙන්නේ. අපිට හිතෙන විදියක්. අපිට මෙහෙම හිතෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ අනිත් පැත්ත හරව ගන්න කියලා. කොච්චර අමාරු. අපිට හිතෙන විදිය අනිත් පැත්ත හරවන්න මම හිතන්නේ මෙතන පුළුවන් ඇති කියලා. උදේ ඉඳලා මම දැක්ක බැරි කම. මේ ඇත්තටම අමාරු බව හොඳ ජීවමානව මේ දින කීප තුළ දැක්කා. අපි පුදකලා මම මේ සසරෙන් ගැලවෙන්න මේ ගියන ගමනේ අනිත් අයට කරන මේ
උදව්ව මෙයාට ලැබෙන්නේ නැති බව දැක්කා. මෙයාට ඒක හරි අමාරු බව දැක්කා. ඊවමනෝ දැක්කා. මොකද මගේ දැහැන් වලට මේ සියල්ල ඔබ ඕන දෙයක් හිතන්න මං හිතුව දෙයක් අග්ගල තප්පරෙන් කියනවා. මොකද මං මේ මැජික් කාර්යයක් නෙවෙයි. මං ඒව කියන්නේ නැත්තේ ඔබ ඒව අහන්න සූදානම් වෙන විලම්ට. මගේ හිතේ මොකද්ද තියෙන්නේ? මම ඒව කියන්නේ නැහැ. ඒව දහමට දාලා නම් විතරක් මං කියනවා. මගේ මේ දේශනෙට උමනා දෙයක් තියෙන කවුරු හරි හිතන එක මම ඒවලුම කියනවා. ඒව හැදිලා හුඟක් කන. ඒක කොහොමත් පුළුවන්. ඒව වැඩක් නැහැ නිවන් දකින්න. ඒව නිවනට අදාළ නැහැ. ඒක නිසා මම ඒව භාවිත කරන්නේ නැත්තේ. එතකොට අපිට පුළුවන් ද අපේ හිතේ කෙලෙස් සුද්ධ කරන්නනේ කිව්වේ. හිතට කෙලෙස් එන්නේ හැඳිනීම් විදියට සංඥාවක් විදියට. මේ දන්නා මොකක් හරි ගැන හැඳිනීමක් එන්නේ අපිට. මොන හරි දෙයක් අපිට හිතෙන විදිය. ඔන්න හැඳිනීම කියන එක. අපිට හිතෙන විදිය. මේ මිනිහා හොරෙක් වෙන්නේ නැතිව මට හිතුණු විදිය මේ මිනිහා දැක්කා. මේ දේ මට නැත්තම් හොඳයි. ඔන්න හිතුණු විදිය. මේ දෙකේම තියෙන තණ්හාව, රාගය, ක්‍රෝධය වෙන මොකුත් නැහැ. මෙහෙම නොවෙනව නම් හොඳයි. ද්වේෂය. හිතන්නවත් බෑනේ. මෙහෙම නොවෙනනම් හොඳයි කියලා ද්වේෂයදී කියලා හිතනවා මේ මොඩේ. මේ අපිට කරත් දෙනේ උපමාවට ගත්තේ. මෙහෙම නොවෙනව නම් හොඳයි. මෙහෙම වෙනව නම් හොඳයි. අන්න තණ්හාව. රාගය තණ්හාව. අපිට හිතා ගන්න පුළුවන් ද බලන්න මෙහෙම එකක් තියෙනවා කියලා මේ සිත ඇතුළේ. නිර්මල දහමයි අනාර්ය දහමයි කියලා දෙකක් ලෝකේ තියෙනවනේ. අනාර්ය දහමේ ඉන්න කෙනා නිර්මල දහමට තමයි අනාර්ය දහමයි කියන්නේ. වැරදි කරන මිනිහට නියම දහම පෙන්නේ වැරදි දෙයක් විදියට. ඒක තමයි ස්වභාවය. මේ මිනිහාගත ඒක හරියක කිව්වොත් ඒ මිනිහ වැරදි ගහුවෙනවනේ. මේ මිනිහ කරන වල්මත් වූ දේවල් සියල්ල හංග ගන්න හොඳම දේ තමයි හොඳ දේ නැති කරලා දාන්නේ. නිගන්ඨයෝ කරෙත් ඒක. ඒක කරාට ඉතින් වැඩක් වෙන්නේ නැහැ මොකද එයා යනදනේ එයා යනවනේ. ඒ සැහැසිකම් කරන ඒ පවිතු චරිත ඒ තැන් වලට යනවා. නමුත් අපි මතක තබා ගත යුතුයි එච්චර අමාරු නිසා බුදුන් වහන්සේ දහම් දිසන්න එකඟ නුනේ බුදු වෙලා. උන්නස හුදකලා වුණා. මේකේ බැලුවාම සමාජයට බැහැ ඇත්තටම. යටි කුරුකල වාචනේ උඩට හරවනු කියන්නේ මේ හිතෙන විදිය අනිත් පැත්තට. මේක සිතුවිල්ලක් කියලා හිතන්නේ. දැන් අරුන්ට විරුද්ධ වෙනවා සිතක්. අර මිනිහා මගේ හතුරා. දැන් මට හිතෙන්න ඕන මේක සිතුවිල්ල. සිතුවිල්ල කියලා හිතනකොට ප්‍රශ්න ඉවරයි එතන. මේ සරලනේ හරි සරලයි ඒක. නමුත් අපිට පුළුවන් ද එහෙම හිතන්න. එහෙම හිතන අපි හිතනවා ඒක මදිකම. එහෙම හිතන එක මදිකම. නේ? එහෙම හිතුව මට අවයඩක් වෙයි. මට අවාසියක් වෙයි. ඉතින් අපි එහෙම හිතනවා. අනිත් අපේ වර්ගයට මදිකමක් අපි සිංහලයෝ අපි දකුණේ අපි මෙහෙම කුහකයිනේ අපි. අපි ජාතියක් වශයෙන් කුහකයි. කුල වලින් බෙදිලා මාන වලින් බෙදිලා අපි ඉගෙන ගත්ත කමෙන් මානෙන් බෙදිලා අපි එතන ඉන්නේ මේ. ඒවා අතාරින්න අපි මේ බුදුහාමුදුරු සරණ යනකොට මම නෙවෙයි ඔබනේ ප්‍රතිඥා දුන්නේ. බුදුහාමුදුරු බුද්ධ සරණ ගච්ඡාම කිව්වා මම මගේ කොටස කිව්වා ඔබ ඔබේ කොටස කිව්වා. හරිද? දැන් ඔබ යනවා කිව්ව එක ඔබ යනවාද? දැන් මේ ටික අතාරින්න උන රොක්කො. මානය. මම මෙහෙම කෙනෙක්. එහෙමයි නෑ. එහෙමයි ඔක්කොම මැරෙන අය. එතකොට ඉවරයි. හිතනවද පොඩ්ඩක් අතේ? නේ? වයසට යන අය, ලෙඩ වෙන අය. ප්‍රශ්න වලට මුහුණ දෙන අය. මේ ප්‍රශ්න ටිකකට විසඳුම් හොයන පිරිසක්. හොයනකොට තා එකක් එනවා. ප්‍රශ්න ගොඩකට විසඳුම් හොයනවා. මෙහෙම මේ විදිහට ජීවත් වෙන්න හොයනවා. හොයනකොට ඒක ප්‍රශ්නයක් වෙලා ඊළඟට. ඔය මේක තේරෙන්නේ නැති එකක් තියෙනවා. මේක තේරුණත් ඒ විදිහට ගත කරන්න අපි ගාව බලය නැහැ. ශක්තියක් නැහැ. වීරයක් නැහැ ඇත්තට. මේ තනිකර දහම මම මේ කියන්නේ. ඔබ හිතන්න බුදුහාමුදුරුවෝ කිව්වේ යටි කුරුගල වාචනේ උඩට හැරෙවුවා වගේ. අඳුරට පහනක් දැල්ලුවා වගේ. අපි ඉන්නේ එහෙනම් අඳුරේ. අපිට ඇස් පේන්නේ නැහැ. අඳුර කියන්නේ නොපෙනෙන දෙයක්. අඳුරට පහනක් දැල්ලුවා වගේ කියන එකේ උපමාවෙන් බුදුන් වහන්සේ මේ ධර්ම විස්තර කරන්නේ අපි ඉන්නේ අන්ධකාරය. ඒ කියන්නේ අපිට පේන්නේ නැහැ. පේන්නේ නැහැ කියන්නේ අපිට වෙන දේ අපිට පේන්නේ නැහැ. අපිට පේන්න ගත්ත දවසට. දැන් අපිට කවුරු හරි ඔරවනවා. අපි හිතමු අපිට හිතුණා ඔරවනවා කියලා. මට මොකක් වෙයිද? මම hina වෙයි. මමත් ඔරව. මගේ ඇඟේ ස්වභාවය තමයි මගේ සිතේ ස්වභාවය තමයි ඒකට ගැළපෙන සිතක් උපදින්නේ. තග්ගලයකට ගැළපෙන සිතක් උපදින්නේ. මම කරන්නේ තොරව. බලන්න ඇති මේ සමහර තරහවල් හිතේ තියන් තැම්බි අනේ අපන පේනවා මේ උජාරුවට දුක් විඳින. ඒක හොඳට දුක් විඳින මේක හිතේ තියන් අතාරින්න බෑ. ඉතින් කොතනින්ද බෞද්ධය මං අහන්නේ? ඔබෙන් අහන කවුද බෞද්ධයා? කොතන ඉන්න කෙනාද බෞද්ධයා?
මේ තියාගත්ත කුණ බුදුහාමුදුරුවෝ එක සූත්‍රය කියන්නේ කර ගහගත්ත පොඩි බිම තියන්න කියලා. පුළුවන් තියන්න. තිබ්බනම් මේ කවුරුත් වෙන්න එක විදියට. මේ කවුරුත් ඇහැට පේන රූපයක් විතරයි. එක හැඩයයි ඔබට තියෙන්නේ. ඒකත් කාය ඒකත් සංඥා. එකම හැඩයයි තියෙන්නේ. හැඩ දෙකක් තියෙන්න බෑ. මම කියන්නේ දහම අපිට වැරදිච්ච තැනට කියන අපිට දහම බැරුව අපි මේ දහමේ භාවනා කරා. ඔය කල්පයක් භාවනා වුණියම් බොරුවක් කරා. තව ඔබ රවට්ටම් බුදුහාමුදුරුවෝ රවට්ටන එක. බුදුහාමුදුරුවෝ රවට්ටන එක අපිට යන තැන හොයා ගන්න බෑ අපිට. මම මාව රවට්ටගත්ත කොහොමද සතර අපායනේ. හැබැයි බුදුහාමුදුරුවෝ රවට්ටන්න ගියොත් ලේසි නෑ. බුද්ධං සරණ ගච්ඡාමි කියලා ওই ටික අපිට කරගන්න බැරි වුණොත් අපි ඉවරයි. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වා මහණෙනි උඹලා මං සරණ නොගිහින් උඹලා වෙන තැනකට ඵලයල්ල ගිහිල්ලා එතන ඕන විදිහට හිටපන් උඹලා අපායයි. හැබැයි මේ නිරේ යන්නේ නැහැ කිව්වා. මොකද නිරේ යන්නේ බුදුහාමුදුරුවෝ ගාව ගත්තොත් උඹලා ලේසි නෑ. බුදුහාමුදුරුවෝ නමක්ක් ගාවන්න එපා. ඒ වගේ ඔබ හොඳට තේරුම් ගන්න දැන් ඔබ ජීවත් වෙන එක මේ කරන්නේ අපි කවුද? වෙන මොකක්වත් කරන්නේ නැහැ. හුස්ම ගන්න එක, කන බොන එක, බඩගින්නට කන එක ජීවත් වෙන එක මේ කරන්නේ. ජීවත් වෙන්න දඟලන එක කරන්නේ. ඒ ජීවත් වෙද්දී අපිට ලැබිච්ච ජීවත් වෙන රටාවල් ටික පෙර පින්බලයේ මත පොඩ සකස් වෙච්ච ආදාය මාර්ගද, රැකියාවල්ද, ඊවෙන් ආපු තානමානද ඔක්කොම පෙර පිනින් ඒව ඔක්කොම පුහුමාන දේවල්. බුදුහාමුදුරුවෝ දෙවි මානෙ කියලා. තුච්ඡමාන, හීනමාන, මදමාන ওই මානෙ විස්තර කරද්දී බුදුන් වහන්සේගේ ওই මානෙ විතරයි උතන තියෙන්නේ. අපි අනතිමානී ගුණයට එනවා. අනතිමානීක සියල්ල අතාරිනවා. කොතෙන්ද අතාරිනවා? මට මෙහෙම හිතන මේක සිතුවිල්ල. මේක දුක. මේක දුකට හේතුවක්. මේක දුක. අපිට හිතන්න පුළුවන් දෙයක්. ඒ ඔය චතුරාර්ය සත්‍ය සියල්ල දුක කිව්වට පස්සේ ඉතින් දුක් නොවන මොකද්ද තියෙන්නේ? ඔය හිතලා බලන්න අපි කොතනද ඉන්නේ කියලා. ඇත්තටම අපිට දහම් පුළුවන්ද? අද පොඩ්ඩක් වෙනස් වෙන්න. මම කියන්නේ මේ දිනවල මහා අමුතු දෙයක් විශ්වයේ වෙනව පේන්නේ නැහැ ඔබට. මේ බොහොම අනුකම්පාවෙන් මේ කතා. හැබැයි ශනිකව සිද්ධිය වෙද්දී කවුරුවත් දඟලන්න උත්සාහ කරන්න එපා නේ මාව බේරන්න. අපිට බේරන්නත් බෑ ඔබ කවුරුවත්. කිසි කෙනෙක් බේරන්න බෑ. හරිනේ බේරෙන ක්‍රමේ මේ කියන්නේ. දැන් අපිට පුළුවන් ද ඇත්තට බුදුන් වහන්සේ කිව්වේ මේ ලෝකේ ඇහැට රූප ටික. අපිට එහෙම හිතෙනවද පොඩ්ඩක්? මේ ඇහැට රූපේ දැක්කම මගේ හිතේ තුල උපදින හැඳිලි. ඒ කියන්නේ මට හිතෙන විදිය. සිංහලෙන් කියන්නේ. සංඥාවට කියන්නේ සිංහලෙන් හිතෙන විදිය. ඉතින් මට හිතෙන විදිය මේ මිනිහා අතුරේ. මේ මිනිහා හොරේ. මේ මිනිහා රසය දුකාරේ. දැන් දුක් විඳින්නේ කවුද කියන්නේ? මේ මිනිහා හොරෙක් කියලා දුක් විඳින්නේ කවුද? හොරා කියලා හිතුණු මිනිහා සැප විඳිනවා. ඉතින් හොරාගේ ප්‍රශ්නේ හොරාටනේ. ඒකේ ප්‍රශ්නේ ඇයිද? අපි දැන් හිතුණු විදිය වරදනේ. එළි ඉන්නේ හොරෙක් කියලා හිතලා මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හොරා කියන්නේ මගේ හිතේ සිතුවිල්ලක් නේ තියෙන්නේ. සිතන විදිය. එහෙම හිතනවද අපිට? එහෙම හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ මිනිහා හොරා මේක සිතුවිල්ල. නතරින් තදින් අල්ලපු කතරේ වගේට තැරින්නේ ඔබ අතාරිනක. අදවත් මේ ටික තේරුම් ගන්න. අල්ලගෙන ඉවරලා මේක ඇතෑරේවා අතර දෙයියොන්ට කිව්ව දෙයියෝ අතාරින්නේ නැහැ. මොකද දෙයියෝ නෙවෙයි අල්ලන් ඉන්නේ. දෙයියෝ සම්බන්ධ නැහැ නේ ඔබ අල්ලගෙන ඉන්න එකට. තනිකර බුද්ධ උපමාවකට. ඔබට ඕන තියෙන තැන් කියන්න සූත්‍රවල. සූත්‍ර පිටකෙන් මේ ගත්තේ. මම එමිනිය හතුර කියලා හිතාගෙන අනේ මාව සුවපත් වේවා. මං දුක් විඳින එක අල්ලගෙන දුක්ඛ සමුදය අල්ලගෙන මම කියන සුවපත් වේවා. මම සුවපත් වෙයි කියලා. බුදු ලක්ෂ්‍ය මෙතන වැඩි මම බුදුහාමුදුරුවෝ පැත්තකවත් ඉන්නද? මේ ස්ථානේ අනන්තයක් දෙවියෝ දැනටත් ඉන්නවා. ඔබට පේන්නේ නැති හේතුව තමයි ඔබ සුදුසුකම් හදන්නේ පේන්නේ නැත්තේ. සුදුසුකම නරක සුදුසුකම හදාගත්ත කෙනාට වතුර පෙනුන්නේ මිලක්ක තිස්සට. මම මේ කියන ටික තේරුම් ගන්න මේවා තේරෙනවද බලන්නකො ඔබට. මිලක්ක තිස්ස සතා මුව පැටිය පුච්චන් කෑම එවෙලින් වතුර 35ක් ආවා. ඊට පස්සේ වතුර 35ට දිව්ව වැව් වල වතුර බොන. වැව් බැඳි රට තිස්ස මහරාම සිතුල් පහුව. ඒක වැවකවත් වතුර. වැව ළඟට යනවා වතුර පේන්නේ නැහැ. ඒතර වතුර නෙපුණුනේ කාට? වතුර තියෙද්දි වතුර පේන්නේ නැත්තේ. දැන් වතුර හොයාගෙන දුවල හාමුදුරු ඉන්න තැනට ඉවි අන්තිමට ආරාමයට. එතන ගිහලා කලදාසියක් තිබ්බා. කලවලට එපුණ වතුර නැහැ. ඒතර වතුර පේන්නේ නැහැ. දඬුවම හම්බුණු වේගෙ හිතන්නකෝ. තප්පර ගානක් ඇතුළත හම්බෙන දඬුවම. ඔබට හිතන්න පුළුවන්ද මේක? ඕක ඇත්තම හිතන්න මේව. ඔබ හතුරු කියලා හිතුවම ඔබේ හිත නරක කළා දැන් දඬුවම හම්බෙලි කරන්නේ. නේ? පාර යන මිනිහ හතුරෙක් කියලා හිතලා බලන්නකො දඬුවම හම්බෙලා නැද්ද ඔබට කියලා. ඔබ සතුටින් දින්නේ.
උග ඉවරයි. ඒ ටික තේරුම් අරගෙන මේකේ අනිත් පැත්තට ගමන් කරන එකයි වීර කියන්නේ. උඩුගම්බලා යනවා කියන්නේ. උඩුගම්බලා උඩු පැත්තට යනවා කියන්නේ ඒක පටන් ගත්ත පැත්තට යනවා. පටන් ගත්ත පැත්තේ තියෙන ඇහැට රූපයක්. ඇහැ තියෙන රූපෙ තියෙන දෙන්නේ කියනවා. ඇස රූප කියන්නේ ආයතන දෙකක්. ඇස කියන්නේ ආධ්‍යාත්මික ආයතන, රූප කියන්නේ බාහිර ආයතන, ආයතන දෙකක් තියෙනවා. ඔතෙන්ට ආපුවම ප්‍රශ්න ඉවරයි. නමුත් අපිට එතෙන්ට එන්න බෑ. අපි එතෙන්ට නෑවිල්ල අරමිනිය හතුර කියලා අනේ මාව සූපත් වේවා. මං දුක අල්ලගෙන සූපත් වේවා. අපිට පුළුවන් වෙනවා අන්න එතනින් මෙහා පැත්තට යන්න. මේ ඔබ නිවන් දකින්න භාවනා කරගෙන නිවන් දකින්න එකත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම වැරුව නෙවෙයි එහෙම පුළුවන්. දැහන් වඩන්න පුළුවන්. දැහන් වඩන කියන්නේ ඒ ටික අතාරින්නේ. සත්‍ය ඥානෙ මිස සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන ත්‍රිපරිවර්තය. ඔය ටික මිස නිවන කියන වෙන එකක් නෙවෙයි. ඔබට පුළුවන් දෙකපාරට එළියේ ඉන්න ඔබට ඔරෝගෙන මිනිස්සෙක්. ඔබට පේනවා එයා ඔරෝගෙන කියලා. දැන් ඔබට ඔරෝගෙන ඉන්නව පේනවද? ඔබේ හිතින් කියනවද අර මිනිහා මට ඔරෝගෙන කියලා. දැන් මේකේ සිතුවිල්ලද අර මිනිහා ඔරෝගෙනද? ඒ මිනිහගේ ඔබට ඇහැට රූපයක් නේ. ඔබ නෙමෙයි වැරදි තැන ඉන්නේ. ඔබටනේ තාම බුදුහාමුදුර සරණ යන්න බුදුහාමුදුර දේශනා කරන දේ බැරි ඔබටනේ. බුදුහාමුදුර කිව්වා අර ඒක රූපයක් මේක ඇස. මේ ආයතන දෙකක් තියෙන්නේ. මට ඔරෝගෙන කියන්නේ මගේ හිත. බුදුහාමුදුර කිව්වේ හිත මොනවද කියලා. සුද්ධ කරන්න කිව්වා. දැන් සුද්ධ කරන්න කියන්නේ කෙලෙසෙන නිසා, කෙලෙස් එන නිසා, අපිරිසිදු වෙන නිසා. ඔබ දැක්ක අපිරිසිදු වුණා හිත. නේද? එක පාට අපිරිසිදු වුණා. දැන් මොනව කරන්නද දෙයියනේ? මට ඔරෝගෙන කියලා හිතනකොට මම විනාශ වෙලි ඉවරයි. නෑ මේක සිතක්. ටක් ගාලා ඉවරයි. අප්පරෙන් අයින් වෙන්න පුළුවන් අතන. පාපෙන් ශනිකව අයින් වෙන්න පුළුවන්. නමුත් අපිට එහෙම ඉඩ දෙන්නේ නෑ. ඒ ඔබේ හිත. ඒ ඔබේ හිත ඔබට ඉඩ දෙන්නේ නැහැ. ඒ මායя කොහෙද හිටියේ? ඔබ සංසාරයට අදින සතර අපායට අදින මායя කොහෙද හැංගිලා හිටියේ? ඔබේ හිතේ හැංගිලිට. කොයි විදිහද හිටියේ? අවිද්‍යාව විදිහට හිටියේ. මොකක් විදිහද? මේ සිතක් කියලා බලන්න බැරි විදිහට. සිතුවිල්ලක් කියලා ඔබට බලා ගන්න බැරි තත්ත්වයේ ඔබට උදාහරණ දෙන්න. ඔබ තුලම තියෙන ඔබ තුළම තියෙන පුහුණුව ඔබ ලබාගත් සංසාර පුහුණුව තමයි අවිද්‍යාව කියන්නේ. ඔබ යා හතුර කියලා හිතලා ලබාගත් පුහුණුව තමයි හතුර කියන්නේ. අන්න ඒ ටික අනිත් පැත්ත ගහ ගන්න වෙලා තියෙන ඔබට. ඔබම හිතපු ක්‍රමය ඔබටම කවදා හරි සාපයක් වෙනවා. දැනට සාපයක් වෙලා ඔබට ඒක අනිත් පැත්ත ගහ ගන්න වෙනවා. මේ මොහොතේ ඉඳලා. ඒකට කියනවා නිවන කියලා. නිවන දකිනවා කියන්නේ සංස්කාර ධර්ම කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ සිතට තමයි. අසවල හතුර කියලා මෙහි පේනකොට ඒක සංස්කාරය. මේ සංස්කාර තියෙන තමන් ගාව. සිතකයි වචනේ හැදුනේ තමන්ගේ. සිතුවිල්ලට අනුව සිතකයි වචනේ හැදුනා. ඒක සංස්කාරය. ඒක දුක. එහෙනම් දුක කිව්වේ තමන් පැත්තේ තියෙන ටික. දුක මෙහි දුක නම් දැන් මට පේන එකක් දුක තමයි තියෙන්නේ. මගේ හැට පේන ටික දුකනේ. ඇස දුක අරක දුක. එතෙන්ට යන්නේ ඉස්සෙල්ලා මේ පැත්ත තේරුම් තමන් තුල. අන්න සුද්ධ වෙනව හිත. හිත සුද්ධ වුණාම ඒ රූපෙ පෙනෙයි. ඒ ගැන හැඟීමක් හතුර කියලා පේන එක. දැන් මේ හැම එකම පේනම හැඟීමෙන් නැහැ නේ අපිට නේද? එනද? ඔබ මේ බිත්තිය දිහා බලලා බිත්තිය සුදුයි කියලා හිතනකොට මේක සිමෙන්ති කියලා හිතනවා. ගැඩවල වලින් බැඳලාද කියලා අහන්න හිතනවා. නෑ. මාව පේනවද? මේ බිත්තිය දිහා බලද්දි මාව පෙනුනට මං ගැන හැඟීම් නෑ. මේක හැඟීමක් වෙනකොට මං ගැන හැඟීමක් නෑ. මං ගැන හැඟීමක් වෙනකොට මේක ගැන හැඟීමක් නෑ. එතකොට දැන් ඔබ අන්න ඒ தත්ත්වයටපත් වෙනවා මේ ඔබේ හිතේ හැඟීමෙන් ඒක සිතක් කියලා ගන්නකොට අර தත්ත්වෙට මේ හිතපත් වෙනවා. අන්න තප්පරයක් ඔබ හිත මෙල්ල කරා. හිත සුද්ධ කරා. අස්පිල්ලමක පහළ වෙන හිත ඔබ සුද්ධ කරලා ගන්න. බුදුම දෙයක් ඒක අහලමයි තේරුම් ගන්න. නිවන් දකින්න බුදුන් වහන්සේ මොකුත් කරන්න කිව්වේ නෑ ධර්ම ශ්‍රවණය කරන්න විතරයි කිව්වේ. සෝවාන් වෙන්න සානා රහත් වෙනකම්ම ධර්ම අහන්න විතරයි කිව්වේ. භාවනා කරන්න කිව්වේ කොතනකවත් කිව්වේ. ඊයේ තියෙන සෝවාන් වෙන පළවෙනි අංගය මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. දෙවෙනි කල්යාණ මිත්‍ර සම්පත්තිය. තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය. හතරවෙනි අංගය ධම්මානුධම්ම පටිපන්න. ඒ කිව්වේ මොකද්ද? තමන් තමාව ඇසුරු කරන්න කිව්වේ. මේ වචන හතරෙන්ම කියන්නේ පදගත අර්ථයෙන් කියන්නේ තමාව ඇසුරු කරගන්න. තමා තමාට පිහිට කොට වාසය කරන්න. පුළුවන්ද? අපි කොච්චරනම් අහුවද? කොච්චරනම් අහනවද? බාහිරේ වෙනස් කරන්න කිසි කෙනෙක් උත්සාහ කරන්න එපා. බාහිරේ වෙනස් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ ඉඩමේ අල්ලපු ඉඩමේ සුන්ද කර්මාරා. බුදුහාමුදුරුවෝ ඉස්සරහට ධර්ම දැන් චින්චමාන විකා. වෙනස් කරන්න ගියාද? උන්වහන්සේ බැරිද? පිල්ලන් හැලෙන මේක අලු කරන්න පුළුවන්. එන්න බැරි කරන්න පුළුවන් ප්‍රාර්ථනාව.
නැවතුද නෑ එන්න නෑ. මේ වෙනස් කරන්නේ නෑ උන්වහන්සේ බාහිරේ. ඔය විදිහට විපාක එන්න බැරිය. කැලේ පත්‍ර ගහ වලල දුන්නා. නෑ උන්වහන්සේ ඒව කරන්නේ නැති. අපි ඒවෙන් තැවෙනවා හරියට. කරන කෙනා Tamanට කරගන්න එක කරන්නේ විපාක ඉදා වේගවත් කරගන්න. ඔය චින්චමානිකා ධර්මයෙන් ඇවිල්ලා මේ නැවත ගෙදර ගියේ නේ. මේකේ ගියේ. සුප්‍රබුද්ධ බුදුහාමුදුරන්ට අපහාස කළා 7 වෙනි දවසේ පොළොව පොලන් ගියේ කොහෙවත් ගියේ නෑ. පාර හදාගත්තා ඒකලා යනකම්. හැම කෙනාම තම තමන්ට ආවේනික පාරක් ඉක්මන් කරගන්න. නිසා ඔබ අනුන්ගෙන සංකල්පයක් මවාගෙන ඔබේ තියෙන පිවිතුරු හිත විනාශ කරගන්න එපා. අන්න ඒක තමයි ඔබ විසින් අවබෝධ කරගන්න ඕන ওই ටික. හිත පිරිසිදු කරගන්න එක තමයි නිවන කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මොන තරම් සුන්දර දෙයක්ද මේක. මේක තේරුම් ගන්න පුළුවන් නම් මම ඉතින් අර උඩට වෙලින් ওই දැහැනේ ඕවා තමයි කරන්නේ. වෙන මොකක් මට කරන්න දෙයක් නැහැ. මගේ මාට හැබැයි ඉතින් මේ ශරීරයෙන් සම්පූර්ණ යන්න පුළුවන් ඕන තප්පර ගානකම යනවා. මේ අද විවෘතව පළවෙනි ශරීරයට කියන්නේ. මේ කය එතන තියලා ඕනම තැනක ගිහිල්ලා එන්න පුළුවන් මට. මම යනවා අද නෙමෙයි මාස 6කට විතර ඉස්සෙල්ලා මට හැකියාව ආවා. කය ගණන් මං කයෙන් ගිහිල්ලා ඉන්නේ. කවුරුවත් දන්නේ නැහැ. මේ මිනිස්සු හිතන්නේ මං නිකන් මිනිහෙක් මේ ඉන්නේ එකේ කියලා. රූකඩයක් කියලා. හැබැයි ඒක නිසා ඕන දෙයක් පේනවා. පේනවා මේ දැනෙන්නේ ඉතින් අනිත් මිනිස්සු කොච්චර දඟලනවද මේ සංසාරෙට බැඳෙන්න සසරට එන්න කොච්චර දඟලනවද කියලා මට පේනවා. මේ සසරෙන් අයින් වෙන්න දඟලන දුන්නු දහම වෙනකොට අපි සසරට බැඳි. ඒක මත්තේ නැහිනේ. ඒකම අනේ ලැබෙන්නේ නැත. ලැබුණත් ඒක මදියදී. ඒකල රැක ගන්න. මේ සියල්ල අතහැරලා ගියපු අයට අද අපි වැඳලා අපි හරියෙන් අරන් දුක් විඳිනවා. අපි කියන්නේ පිටත එක කතාරින් කියන්නේ හිතේ කතාර ගන්න. හිතේ කතාරින් සිතුවිල්ල කියලා හිතන සරල තැනක් දුන්නා ඔබට. නේ හුස්ම ටිකවත් ඔබ සැපෙන් ගන්නෙ නැහැ. ඔබ හිතේ හිතක්. ඔබ හුස්ම ගන්න ආනාපාන දිනවා. සතුටින් හුස්ම ගන්න පුළුවන්ද? හතුරෙන් මතක් වුණා. ඒක හුස්ම නිවනක් වෙනවද එතකොට? මෛත්‍රී භාවනාව කරන හතුරෙන් මතක් වුණා. මෛත්‍රියක් කරනවද බලන්න. ඔබට වංචා කරගන්නේ ඔබ කරේ මෙච්චර කලක්. හොරවක් ඇවිදින්න වගේ හිමින් ඇවිද්ද බොරුවට. උවම මේ වගේ හිමින් උඩ උස්සලා තිය ඇවිද්ද පයින්. ඇත්තටම මිනිස්සු පයින් ගියේ නේ. මිනිස්සු ඔබ හිතන පයින් යමි කියලා හිතනකොට සිතුවිලි කොච්චර හේතුක සහේතුක සිතුවිලි පරපුරක් එනවා. ඒ එනේමයි මහා කෙලෙස් තියෙන සිතක් ආව ඉතින් ගෙදරේ කවුරු හරි මතක් වුණා මේ මෙහෙට වෛරෙන් ඇවිල්ලා. ආයෙ විනාඩි ගානක් දුර ගිහිල්ලා මතක් වෙනවා ඇවිදින්න. මේ බොරුව කාට කරන්නද? අපි බුදුදහම කියලා බුදුදහම නොවන එකක් අල්ලගෙන කවුරුත්. හැබැයි දැන් කියන්නේ මේ බුදුහාමුදුරු කිව්වා. බුදුහාමුදුරු අර කොසකජුන් හීනදාසේ විස්තර කරලා දිකිව්වනේ වඳිනා සතුන් කොටයකට මුත්‍ර කරන එළුවේ. දැක්කද? මේ කාලේක නිර්මල දහමට අපහාස කළා. තුච්ඡ දහමක් හරිය කියන ලෝකෙමයි කරන්නේ මේක. එදාට ඒක මේ ශාසනය බැබලෙන්නේ. ඒ බැබලෙන්නේ නැති එකක් බැබලෙන්නේ තියෙනවනම් බැබලෙන්න දෙයක් නැහැ. මේ එතන තමයි ඔක්කොම ඉන්නේ. එතන ඉන්න නිවන් දකින්න මාර්ගේ එනකන් ඉන්න පිරිස ඉන්නවා. හරි පණිවිඩ එනකන් ඉන්න පිරිස එතන ඉන්නවා. ඒ ඉන්න තැන නැහැ. ඒ නිසා අද ඔබ පටන් ගන්න අද හිතන්න මේ ජීවිතේ වැඩ අඩු කරගෙන යන කොච්චර සැපද බලන්න. ඔබ පිටත වැඩ අඩු කරලා බැලුව සැපද නැහැ. පුතා මතක් වෙනවා. දූ මතක් වෙනවා. දූගේ ළමයා මතක් වෙනවා. ඊළඟට කෝල් එකක් දෙන්න හිතන. දීලා බලනවා ඒගොල්ලෝ සැපෙන්ද කියලා මං දුක් විඳිනවා. හැබැයි මං හිතන්නේ මං සැප විඳිනවා කියලා. මට තාම පොඩ්ඩක්වත් අහුවෙලා නැහැ. මම කියන්නේ හිතේ කත ඇරලා දාන්න. පුළුවන්. සිතුවිල්ල කියලා පොඩ්ඩක්වත් නැහැ. හරි. මම කියන්නේ අඩු ගන්න එක අඩියක්වත් බුදුදහම පැත්තට තියලා නැහැ. හැබැයි දහම අහලා තියෙනවා. මම අද දිරිමත් කිරිල්ලක් කරන්නේ අදවත් අඩු ගන්න අද ඉඳලවත් දහම යන්න. මම යම් දෙයක් දකින්න ඒ දකින්න දේ මං කියන්නේ ඔබ උත්සාහවන්ත වෙන්න නැත්නම් ඔබ ඉස්සරහට මෙතනට දුක් විඳිනවා. කොහොමද දහම දැනගෙන දහමින් නැතර වැඩියෙන් දුක් විඳලා මැරෙන්නේ? දහම ගාව ගත්ත අය මැරෙන්නේ අනිත් අයට වඩා අසහනෙ. දහමෙන් නිහිටියොත්. දහම ගහවගෙන දහමෙන් නිහිටියොත් ඒ දහමට අපහාස කිරීමේ කර්ම කරගහගත්තා වෙනවා. ඒක නිසා බුදුන් වහන්සේ කිව්වේ අග්නිකන්දෝපම සූත්‍රයේ මේක අසහසන යතන උඹලා පිටට ඵලයල්ලා උඹලා වෙන ඕන දෙයක් කරගෙන උඹලා ඒතකොට අපායයි. හැබැයි නිරේ යන්නේ. ඇහෙන් රූප බලලා රූප හොඳයි නරකයි කියලා උඹලා එහෙම කියනකට වැඩිය හොඳයි සාසනේ ඉඳන් එළියට ගිහිල්ලා ඔය දේ කරගනින්න කිව්වා. හැබැයි උඹල ඇසිල් කරගනින්න කිව්වා. උඹල යන්නේ සාමාන්‍ය පායට. සාසනේ ඉඳගෙන මේවා කරොත් උඹල යන්නේ මෙතෙන්ට. මේ අග්නිකන්දෝපම සූත්‍රය. ලේසි නෑ. ඒක නිසා තේරුම් ගන්න
කොහොමද අපි අපාය යන එකෙන් බේරෙන්න තමයි බුදුහාමුදුරු සරණ යන්න ආවේ. ඇවිල්ලා දැන් යන්න වෙන්නේ අර අපායට නෙවෙයි ඊට වඩා දරුණු දසදහස් ගුණයක් දරුණු අපායකට යන්න වෙන්නේ. ඇයි? බුදුහාමුදුරු ගාව කියන අර වැරදි වැඩම කරනකොට. අපිට පුළුවන්කම ලැබෙන්න ඕන අඩුම ගන්න. මම කියන්නේ පන්සිල් රැකිල්ලක් ගැන. බුදුන් වහන්සේලා උගන්වන එක මහා ආරේකාන්ත සීලයක්. ඒක පාව දෙන්නේ නැහැ මං කවදාවත්. ඔබ මන් දන්න කොහොම පන්සිල් රකින්න බෑ කියලා. පන්සිල් රකින්නේ මාර්ගඵලලාභීක් විතරයි. සෝවාන් වෙනකොට සියලු පන්සිල් රැකෙන. ඊ මෙහා නැහැ. සියල්ල අනර්ථයි කියලා දැකලා සතුට ඇති වෙන හැටි දැක්කම මේ වතාරිය ඔබ. ඥාන සිත උපමාවම ගත්තොත් පාර යන මිනිහෙක් ඒ මනුස්සයා පුහුල් හොරේ. හැම ගෙදරම පුහුල් කපලා. පුහුල් ගෙඩි කපලා කියනවා. මම උපමාවක් ගන්න මොකද මොකක් ගත්ත කවුරු හරි ගෑවිලි නිසා නෝ ගෑවෙන්නේ නැති උපමාවක් මම කල්පනා කරලා ගත්තේ. පුහුල් හොරෙක් යනවා. දැන් අන්න පුහුල් හොරා යනවා කියලා අපි දැන් සතුටින් දින්නේ අසහනෙන් දින්නේ. ඇත්ත කියන්නේ. අපි හිතන් ඉන්නේ අපි හරි දෙයක් කරනවායි කියලා. අර පුහුල් හොරාට පුහුල් හොරා කියන එක මොකද අහනවා ඇති වරද. නෑ කමක් නෑ කියන්නේ ඉතින්. අපිට ප්‍රශ්නයක් නෑ ඒක. හැබැයි අපි මේ කියන්නේ ඔබ මහා අසහනයකට වැටුණා. අනුන්ට එලාතලා කතා කරා. හොරෙකුට හොරෙක් කිව්වම හොඳ වැඩක්ද? සම්මා වාචාද ඒක? අපි හිතමු එහෙමම සම්මත ලෝකේ හොරෙක් ඉන්නවා. අපි ඇයිට හොරා කිව්වම මම සහනෙන් දින්නේ අසහනෙන් දින්නේ. මං අනුන්ට එලාතලා කතා කරද්ද හොඳ දෙයින් කිව්වද? එලාතලා කතා කරා මං කොහෙද නිදහස් වෙන්නේ? මට කිව්වද අනුන් ගැන කතා කරන්න කියලා බුදුහාමුදුරුවෝ ඔබ මල් රේණුව කිව්වා. කතා කරන්න කිව්වේ. ඒක කිව්ව දහම යන්න අමාරුයි කියලා මම අද පටන් ගත්තේ ඒකයි වෙනි කතාවක්. ඔබ අදවත් උත්සාහ කරන්න. අනේ මං තාම දහමේ නෑ. හැබැයි දහම දිගේ යනවා. මොකක් හරි පෙර පිනකට මේ මොකක් හරි කර්ම වලින් බේරි ඉන්න මහා එක ආපු වෙලාවට ඉවරයි ඔක්කොම. උත්සාහවන්ත වෙන්න. හිත හැමතිස්සෙම කිලිටු වෙන ඔබේ. මොකක් හරි උමනාවක් එනවා හිතට. මොකක් හරි හිතෙන. මේ හිතෙන කරන ඔබේ මේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා. නිකන් ඉන්නකොට හිතනවා අයියෝ මේ වෙලාවට හොඳයි හරේ ගියා නම්. දැන් ඒ නොගිය එක අසහනයක් කරලා දැන් ඒකෙන් ද්වේෂෙන් ඔබ ඔය පිච්චි ඉන්නේ. ළඟට ඇවිල්ලා අහනොත් ඒකක් ඕනේ කංජ කඩම් පායනවා එයාටත් ඊළඟට. අයි ඉන්න ගතියනේ කතා කරන්න වෙන්නේ. දැන් මේක ඊළඟට ඒකත් කර්මයක් වෙනවා. ඒකත් කර්මයක් වෙනවා ඊළඟට. අතනින් ගැලවෙන්න ක්‍රමය දන්නේ නැති කියලා දෙවෙනි එකක් කර්මයක් වෙනවා. එතකොට තේක ගේන ඕන දෙහුගෙන එහෙමද කියලා අහලා එතකොට මෙයයි තුන් ගුණෙන් පයින්නවා. හැපින්නෙක් වෙනවා. මේක තමයි ජීවිතයේ සත්‍ය කතාව. නමුත් අපි මේ එකක්වත් ඒ අවස්ථාවට ගලපාගෙන ඒකෙන් නිදහස් වීම සඳහා ක්‍රියාවක් වශයෙන් සද්ධර්මයේ භාවිතා කරන්න පෙළඹෙන්නේ නැතිකමක් අපේ ජීවිතය තුළ තියෙන එකයි අපේ බලෙන් හීනයි කියන්නේ. බලේ හීනයි කිව්වේ වීරිය හීනයි බලේ හීනයි. මේකෙන් ගැලවෙන්නේ කවද්ද? කවුද ගැලවෙනවද කියලා හිතන්නකෝ. කවුද සමාව දෙන්නේ කියලා හිතන්නකෝ මැරෙන වෙලාවට. දැන් ඔබ හිතනවාද මැරෙන එක ලේසි වැඩක් කියලා? ඔබට හෙම්බිරිස්සාව හැදුනොත් අපේ වචනේ හෙම්බිරිස්සාව සෙම්ප්‍රතික්ෂාව කියන වැදගත් වචන එහෙම ඒවා නැහැ. ඒක තමයි අපි සමාජ භාෂාව ભેද කරලා ලෝකේ කොන් කරලා දාලා තින්නේ ඕවයි. එහෙම වැදගත් කියලා වචන මෙලන්නේ නැහැ. තෝම සිංහල වචන මේ තියෙන්නේ. හෙම්බිරිස්සාව හැදුනොත් හුස්ම ගන්න බැරි ඔබ සතුටින් දින්නේ. මැරෙයි කියලා බයට දන්න ඔක්කොම බෙහෙත් කරනවා. කෙම් කියලා බෙහෙත් කරනවා. ඖෂධ කියලා කරනවා. බටහිර බෙහෙත් ಜಾති ගන්නවා. අරගෙන මොකෝ බලන්න මේ නොමැරි ඉන්න උත්සාහ කරලා. ඇත්ත හෙම්බිරිස්සාවට බෙහෙත් තියෙනවා. මම පිළිගන්නවා. නැති. දැන් ඔබට ඇවිද ගන්න බැරි වෙනවා. මොකක් හරි බෙහෙතක් කරලා මේකත් කරගනි. මැරෙන එකට බෙහෙත් නැහැ. මැරෙන එක හුස්ම ගන්න බැරි එක වගේ එකක් එහෙම නෙවෙයි. දැන් හුස්ම ගන්න බැරි එක. ඔබ දන්නවද මැරෙන වෙලාවට කන් දෙක ඇහෙන එක නැති වෙනවා ඉස්සෙල්ලා. දිව කොට වෙනවා. සියලු අවයව අක්‍රිය වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා ශරීරේ. හුස්ම ගන්න බැරි වෙනවා. පෙනහළු අඩපණ වෙනවා. හුස්ම ගන්න අමාරුයි. කොච්චර ඇදලා ගන්න නැතුව ගන්න බෑ. මර හුස්ම කියන්නේ ඒක. කන්න බෑ කතා කරන්න බෑ ඇහින්නේ නැහැ. තව මොනවද ඊට වැඩි? ඇඟ සීතල වෙනවා අපි කියන්නේ. දරදඬු වෙනවා කියලා. මේ පහම එකට වෙනවා. දැන් එකක් වෙලා එක හෙම්බිරිස්සාවක් හැදිලා අච්චර බය වුනේ. දැන් මේ පහට කොච්චර බයයි? මේ පහ එන්නේ වැඩි වෙනවා අඩු වෙන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැති එක වැඩි වෙනවා. කතා කරන්න බැරි එක වැඩි වෙනවා. ඊළඟට ඇස් පේන්නේ නැති එක වැඩි වෙනවා. මොකක් අපේන්නේ? මොකක් අපේන්නේ මේ ඇස් අරන් ඉද්දි. කොහොමද? ඒ තාත්තේ ඔබට දැන්
ඇස් පේන්නේ නැති වුණොත් හිතන්න ඇස් දෙක පියලා බලන්න මගේ ඇස් සදහට මන්ද වෙලා නේ. නාහෙත්තර කරප් බලන්න. හුස්ම ගන්න බැහැ. ඔබ මොනතරම් බයක් වෙයිද? ඔබ තනියෙන් මේ බය එදාට විඳින්නේ. ඔය කියන්න වචන නෑ කතා කරන්න බෑනේ. ගාන ගොර ගාන ඇහෙන්නේ. අනිත් මිනිහට ඇහෙන්නේ. මරහඬ කියලා කියන්නේ. ඔය හිතරද මේක ලේසි කතාවක් කියලා මම කියන්නේ. ඔය මරණයට අපි අනන්ත මූණ දුන්නා. අපි අනන්ත අප්‍රමාණ මහ පොළොවේ වැලි වලට වැඩි මැරුණ ඔය විදියට. නමුත් අපිට මැරිලා ඉපදුනාම මරණය අතීතය අමතක කරලා. ප්‍රශ්න දෙන්නේ එතන. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඔය පහලින් මේ විදියට අතීතේ අමතක වෙලා නිසා අපිට මේ මරණ බයක් දැනෙන්නේ නැහැ දැන්. මැරෙන වෙලාවට විතරයි මරණ බය දැනෙන්නේ. ඔබට දැන් සතුටින් ඉන්න වෙලාවට පැයක් අප්පරයක් වගේ ඇති. අපි සතුටු සාදයක කට්ටිය විනෝදෙන් සින්දු කීකෝ වෙන්නේ. අපි හිතමු මේ කොම්පාට් එක හොඳ දෙයක් කියලා. ඒක කොම්පාට් එකක්. ඒක හැබැයි හොඳ දෙයක් කියලා හිතමු සින්දුවක් අහන එක. හැබැයි සින්දුව ඉවරයි තප්පර ගන්න. අර වෙලාව ඔබ නැටුවනේ දැඟලුවා. පණුරලක් වගේ දැඟලුවා. අපි ඩාන්ස් කියලා ඒක. ඒක ඔබ නාමයක් තියලා තියෙන ඩාන්ස් කියලා. කලාවක් කියලා නම තියලා තියෙන පණුරලක් දඟලනවා. ඒක හැඩයට දැඟලුවත් දේශීය කලාව කියලා දැඟලුවා පණුව දැඟලිල්ලක් බුද්ධ වචනේ මම මේ කියන්නේ. මගේ ළඟ නැහැ සිංහල වචන. හෙළ වචන මගේ නැහැ. මගේ තියෙන බුද්ධ වචන. පණුව හෙළක් දඟලනවා. අපි ඒක කියන නාට්‍ය කලාව. එහෙම නාට්‍ය හරංග කලාව කියලා එකක් නැහැ. පිස්සුන්ගේ පණුවන්ගේ පණු දැඟලිල්ලක් තියෙනවා. සංගීතය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ වචනෙන් කිව්වොත් උමතු කෑ ගැහිලා. උමතු රංගනය. මේ බුද්ධ වචනේ. එතකොට දැන් අපි හිතමු ඔය වෙලාවේ අපි අර ඒක සතුටින් අහනවා නම් අපිට ඕක සමහරට පැය විනාඩි 5ක් වගේ ඇති. මම කියන්නේ අනිත් පැත්ත කියන්නේ නැහැ. දැනෙන්නේ කියන්නේ මොකද මේ බොහෝ ඉක්මනින් විනාශ වෙන්න තියෙන ලෝකයක් රැක ගන්න බෑ හිමින් කියලා. ඔබ දන්නවා ළමයා එක වරද කරාම ඔබ ගැහුවම ළමයා වරද කරන්නේ නැති බව. ඔබ හිමින් කිව්ව මේ වරදේ නැවත ළමයා කරන බව දන්නවා. ඒක නිසා මාත්මේ පොඩ්ඩක් තදින් කියන්නේ මේ ඉක්මනින් ගලව ගන්න. මේක වෙනකොට තේරෙන්නේ මම කියලා තියෙන්නේ ඔන්න ඕකට තමයි. සිද්ධි වෙයි. බලාගෙන ඉන්න. එතකොට දැන් අර පැයක් ගත කරපු පැයක සංගීත සාජයේ හිටපු අයට සංගීත ඉවර වුණා අනේ විනාඩි 5ක් වගේ. ඔබ දන්නවා මැරෙන කෙනාට ඒ තප්පරේ අවුරුද්දක් වගේ. අවුරුද්ද දුක් විඳිනවා වගේ. අවුරුද්ද මරහුස්ම අදිනවා වගේ. එයා දැනට ඉන්නේ නිරේ. പ്രേත ලෝකයට අපිට අවුරුදු අපේ මනුස්ස ලෝකේ එක්කෙනෙක් දවසක් ගත කරද්දී එයාට අවුරුදු 20000. අපි අවුරුදු 20000ක් ගත කරනකොට එයාට එක දවසයි. ඒ තරම් දුකක් ඇවිල්ලි. දැන් හිතා ගන්න බෑනේ අපිට මේ කිව්ව එක. දැන් අපි අවුරුදු 50ක් ගත කරද්දී දිව්‍ය ලෝක කෙනෙකුට මේ චතුමහරජික දෙවියෙකුට එක දවසයි. අපි එක දවසක් ගත කරනකොට අරයට අවුරුදු 20000යි. ඊ අනිත් පැත්තට යන්නේ. මෙතනින් උඩ දිව්‍ය ලෝකයට ආවිස අපි මෙහෙ වැඩියෙන් ගත කරනකොට හිත අඩුවෙන් දැනෙන්නේ හොඳ දේ. අපි මෙතන හොඳින් ඉන්නකොට අර මනුස්සයට මහ විශාල දුක් විඳින කාලයක්. දැන් මේ මැරෙන වෙලාවට එයාට ඒක පැය ගන්න අපේ ලෝකේ තප්පරේ දාම අපිට. එයාට අවුරුද්දක් වගේ. එයාට මේක ගෙවෙන්නේ නැහැ. අපාගත වෙලා තමයි මැරෙන්නේ. එයා ඒ දුක විඳලා. දැන් ඔබට තරහ ඔබ අසහනයටපත් වෙච්ච වෙලාවක ඔබට මිනිස්සු උසුළු කර වෙලාවට ඔබ හොඳ සිතුවිලි එනවා දෙකක්. එන කට්ටක් කරන වෙලාවට පෙර පිනක් මතක් වෙනවා. පාර යනකොට එන්න කටුව උල් කට්ටක්. එනවා පිනක් මතක් වෙනවා. එහෙනම් මැරෙන වෙලාවට පිනක් මතක් වෙයි. මේ කට්ට කරනවා වගේද මැරෙන වෙලාව. මම මේ ඇති කරලා දෙන්න හදන්නේ නැති කරපු දහම මම මේ මතු කරන්න හදන්නේ. නැති වෙලා ඉවරයි මේක තලලා දාලා යට කරලා වහලා පස් දාලා තලපු දහම මේ මතු කරන්නේ. තියෙනවා නම් අපි දඟලන්න ඕනේ මේවා කියන්නේ නේද? අපිත් නිකන් අද්ද හැදුව නේද විවේකයෙන් ඉඳලා මේවා හදන්න දඟලන්න ඕනක් නෑ. නියමෙට ඉන්න තිබ්බනේ. නමුත් නැති නිසායි මේ කෑ ගහන්නේ. අර මිනිස්සයා මැරෙන්න දඟලනවා ඇඳවටේ කට්ටි ඉඳගෙන කියනවා ආහා තෙල් ගානවා පිටේ. තෙල් ගාලා හරියනවද ඒකට? හරියයිද? මැරෙන එකට තෙල් ගාම දැනෙනවද? අනේ සුවපත් වේවා කිව්වම දැනෙනවද එහෙම? ඇයි දැනෙන ඔක්කොම අයින් වෙලා ඉවරයි. කනට ඇහෙනේව දැනෙනේව සියල්ල අයින් වෙලා ඉවරයි. එයාගේ දැන් හිත හුදකලා හිත ලෝකෙ වෙනවා අවසානට. දැන් ඔබට එහෙම වෙන්නේ නැහැ. දැනට ඔබ ඒ සිතට කයක් තියෙනවා. ඒ සිතට වචන මාලාවක් තියෙනවා. තුන්දොරක් තියෙනවා. ඒ මිනිස්සු ඔබ දන්න නිදහසේ ඉන්න පොඩ්ඩක්. නමුත් හිත විතරක් ඉතුරු වෙන වෙලාවක්.
කය මැරෙන එක දරා ගන්න බැරි හිතක් තියෙනවා. ඒ හිතේ ඉන්නේ ඒක විතරයි. ඒ වෙලාවට කරපු වැරදි විතරයි මතක් වෙන්නේ. මතක තබා ගන්න කිසිම හොඳ දෙයක් වෙන්නේ නැහැ. ආවනම් කොසල් රජුව දන් දීපුව මතක් වෙන්න ඕන කොසල් රජුට. මැරෙන වෙලාවේ. අම්බලෙම මැරෙන වෙලාවේ. කෝසල මල්ලිකාවට එහෙනම් මතක් වෙන්න ඕන මැරෙන වෙලාවේ අසන්දෘශ්‍ය දාණි බුදුහාමුදුරුවෝ එකක්වත් මතක් වුණේ නැහැ. තේරුම් ගන්න මේ කියන එක. ධර්මාශෝක රජුන්ට එහෙනම් මැරෙන වෙලාවේ මතක් වෙන්න තිබුණේ බුදුහාමුදුරුවෝ මේ 84000ක් වෙහෙර විහාරස්ථාන ප්‍රතිනවීකරණය කරා කියලා. මතක් වෙන්නේ නැහැ. යුද්ධේ මතක් වෙලා පෙරේ පිඹුරෙක් වෙලා උපන්න. මේ හැම එකෙම මම කියන උත්සාහ කරන්නේ වේදනාව තියෙන වෙලාවට මරණ වේදනාව හමුවේ හොඳ දෙයක් හිතට එන්නේම නැහැ. එන්නේම නැහැ. ඒක නිසා බුදුන් වහන්සේ මරණය දුකයි කිව්වේ. මරණම් පිදුක්කම් කිව්වේ. එහෙනම් අපි දැන් ඉපදිලා මේ ඉපදුණු ගමන් අපිට ලැබෙන ස්ථිර දෙයක් ලැබෙනවා. ඒ තමයි මරණ. මරණ දවසට අපි මේ ඉන්නේ. උන්වයිතෙන්ට නෝ තනියි. බටේ ඉඳී වැඳේ. අර නෑයෝ මේ නෑයෝ අර මහා වැදගත් කියලා හිතන් ඉන්න මිනිස්සු ඉඳී. ඔබ දන්නවද ඔබ ඇහැ නෙපෙනී යන බව? ඔබට කවුරුවක් පේන්නේ නැහැ. කළු ඉංගිරියාව තියෙයි පේන්නේ. කළු ඉංගිරියාව ලොකු වුණා මැරෙනවා කියලා හොයාගනි ලෝකයේ ඒක ඔබට අදාළ නැහැ. නෑ ඔබට වැඩක් නැහැ ඒක දැනගත්තා කියලා. ඔබ මැරෙන බව අනිත්‍ය දැනගත්තා කියලා ඔබට වැඩක් නැහැ. මං කියන්නේ ඒක ඔබ ගැන මේ කතා කරන්නේ මැරෙන වෙලාව ගැන කියන්නේ. තව මොකක් හරි ක්‍රමයක් ලෝකේ හොයාගනිවි කළු ඉංගිරියාව ඇතුලේ ලොකු නම් ඔය මැරෙන්නයි හදන්නේ. හැපුරා කළු ඉංගිරියාව පැතිරෙනවා මැරෙන්න හදන්නේ කියලා තව මිනිස්සේ කනාවකින් කියයි. ඒක මැරෙන මිනිහට වැඩක් නැහැ. අපි කියන්නේ මැරෙන මිනිහට වැඩක් නැහැ මොළොව කොච්චර දියුණු කරා. මේ ඔබට වෙන දේවල් කියන්නේ. දැන්වත් තේරුම් ගන්න. අන්නේ තැනට ආවට පස්සේ හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න බැරි වුණාම කොහොමද? හොඳ හෙම්බිරිස්සාවක් හැදිච්ච වෙලාවක බලන්න. කොච්චර මර බයක් එනවද? ඒ මදිවට කනත් ඇහුනේ නැති වුණා. කනත් ඇහෙන්නේ නැහැ කොහොම සෙම වැඩි වුණා. කන ඇහෙන්නේ නැහැ. ගිලලා බලනවා තදින් කියලා ගිලලා බලනවා ඇහි දෙන්නේ නැහැ. ගන්න තියෙන ඔක්කොම ගාලා ආලේ පොර්ගේ ග්‍රීස් තල්ලි ගාන. මේ ලිඩේට බය මරණයට මොන වගේවත් හරියන්නේ නැහැ. මරණය ක්‍රම කීපයකට එනවා. අපිට සෙත්පතල ගලව ගන්න පුළුවන් කර්ම විපාකේ මූලික අවස්ථාවක් තියෙනවා. මූලික අවස්ථාව වෙන පොඩි කොහොමද මැරෙනවා මේ හිතන්න එපා සෙත්පතල දිගට තියාගන්න පුළුවන් කියලා බෑ. අපිට ඕන මරණ පොඩ්ඩක් කල් දාන්න යාට බුදුහාමුදුරු සරණ යන්න. ඒ මිනිස්සු දන්නේ ඒක. අපි මේ මරණයෙන් මිනිහ බේරන්නේ මේ සදාහට නොමැරෙන්න නෙවෙයි. අනේ අදවත් ආයි මැරෙන තැන උපදින්න එපා. කොහොම මැරෙනවනේ? මැරෙන තැන උපදින්න එපා. මේ දුකම ආයි විඳින්න වෙනවා. මේ දුක විතර නෙවෙයි බාහිර මිනිසුන්ගේ ගුටි කන්න බැනුම් ආන්න. අපි රටවල් හදන්න යන්නේ. රට හදපු කවුරුවත් මේ ලෝකේ නැහැ. බුදුහාමුදුරු රටක් හැදුවේ නැහැ. මිනිසුන්ගේ හිත හැදුවේ. ඒත් කී සොච්චමද හැදුවේ. මේ ලෝකේ මොකක්වත් හදන්න බෑ. කාටවත් හදන්න බෑ. බුදුන් වහන්සේගේ වචන පිළිගන්න. පිළිගන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. ඒක තමයි කරුණේ. මේ මොකක්වත් ඔබට හදන්න බෑ. හදපු ඔබට වැඩක් නැහැ හැදුවට. ඔබ සිමෙන්තියෙන් ගොඩනැගිල්ලක් හයිවේ එකක් කාපට් එකක් හදයි පාරවල් හදයි ඒකේයි ජාරුවටයි හරි ෂෝක් පාර කියලයි මේ මරණය අරන් යන්නේ. මේ ඇඟේ තියෙන මරණ. කොතෙන්ද කොහොම තියද කියලා කියන්නේ දන්නේ. මේ මරණ වෙලාවට ඔබ බේරගන්න කවුරුවත් නැහැ බේරගන්න ඉන්නේ බුදුන් වහන්සේ විතරයි. අන්නේ පණිවිඩේ මම මේ කියන්නේ. ඒ අතිශය වටින අතිශය බැරෑරුම් ගැඹීර පණිවිඩේ. එතෙන්ට එන හැටි මේ කියන්නේ. මේ හිත මෙල්ල කරන්න පටන් ගත්තොත් අදින්ද ඔබේ ජීවිතේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වෙන ක්‍රම වෙනස් කරන්න ගත්තොත් මේක වැරදි. මේවා නවත්ත ගන්න ඕන කියලා ඔබ දැඩි තීරණයකට බහැලා දැඩි බවකට බහැලා බුදුහාමුදුරු සරණ යන්න පටන් ගත්තොත් අද ඉඳලා මට මෙහෙම හිතෙනවා මේක සිතුවිල්ලක් කියලා හිතන්න මං අද ඉඳලා පුරුදු වෙනවා කියලා දැඩි අදිෂ්ඨාන කරගත්තා. මේ ලෝකේ මොනවා මතක් වුණත් ඒක සිතුවිල්ලක් විතරයි. ඊට මං රට යනවා. දැන් තියෙන සිතුවිල්ල. රට යන වෙලාවේ තියෙන සිතුවිල්ල. රට යන්නේ කයනේ. රට යනවා කියලා තියෙනක සිතුවිල්ලන්නේ මම කියන එක තේරුම් ගන්න මේක තේරෙද කියලා හරි බයයි මම. දැන් ඔබ කයනේ රට යන්නේ දැන්. රට යනවා කියලා ඇතුලේ තියෙන ටික සිතුවිල්ලනේ. අපි කියන්නේ ඒක සිතක් කියලා හිතන්නේ නැහැ. හිතත් යනවා රට. කයත් යනවා රට. හිත හරම යනවා අපායට. කය අතහැරලා හිත අපායට යනවා. මේ එතෙන්දී යනකොට වෙනම කයක් හම්බ වෙනවා. මේ කය අතහැරන තප්පර තව කයක් හම්බ වෙනවා. ඒක කයක් නැති
අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක අසඤ්ඤ තලයක. සිත ඇති කය නැති. මෙහෙම තලයක් වෙන්න පුළුවන්. කය ඇති සිත නොදැනෙන. සිත නැති නෙවෙයි සිත නැති කියලා කියන්නේ සිත නැති වගේම දැනෙන. කය තියෙනවා සිතක් නැහැ. පාවෙන ප්‍රේතේ කවාන්දක ප්‍රේත මට්ටම. ඔතෙන් තුණු. දැන් අපි දන්න ඉපදිච්චා කියන දේ තේරෙන්නේ නැති ඇති කියන මොංගල් කියලා. අපේ වචනේම කිව්වා. ඒ මොනසිටි මනුස්ස ලෝකෙ දෙන්න කොච්චර පින් කරන්නේ නැද්ද මනුස්සෙක් වෙන්නේ. මනුස්සයෙකුට පින කරාට පවක් මුල් වෙනවා. ඉපදිද්දි කම්ම නියාමය. නියාම ධර්මවල කර්ම ගොඩක් එකතු වෙලා මේ ඇඟ හැදෙන්නේ. අත් දෙක හැදෙන එක කර්මපතයක්. අත් දෙක වැඩ කරන තව කර්මපතයක්. මම අද මේ කියන එක කියලා නැහැ. මොකද මේ තේරුම් ගන්න තියෙන්නේ ඔබ හරි බය වෙන්න ඕන හරියට. අත් දෙක නිවැරදි මහත කයට සරිලන මහත හැදෙන්න වෙනම කර්මයක්. තේරුණා? අද්වල ඇට ශක්ති වෙන්න තව කර්මයක්. එක කර්මකින් හැදෙන්නේ නැහැ ඔක්කොම. එක කර්මකින් හැදෙනවා ඇස් හොඳට තියෙන ඇඟපන. ඒක කොහොමද? ඊළඟට අත් දෙකට සරිලන ඇඟ. තව කර්මයක්. කර්ම කුසල කර්ම ගොඩක් එකතු වෙන මේ ඇඟක් හැදෙද්දී. ඇස් දෙක පේන ශක්තිය. ඇස් දෙක නිරෝගී වෙන ශක්තිය. දිවට රස දැනෙන ශක්තිය, කන් දෙක ඇහෙන ශක්තිය කීයක් නිරෝගී වෙලා එන කොච්චර කුසල් කර්ම කම්ම කිව්වේ නේ බුදුහාමුදුරුවෝ. කම්ම බන්දු කම්ම පටිසරණ. කර්මයමයි මේ සරණ යන්නේ. කර්මය පවතින මිස පුජ්‍යලෙක් නෑ. හැබැයි කර්මය නොදන්න තර පුජ්‍යලෙක්. සක්කාය දිට්ඨිය. මම මේ කියන එක මට දැනෙන මට්ටමින් කියන ඔබට තේරෙන මට්ටමට ගන්න මම ලොකු උත්සාහයක් දරනවා. කර්මය නොදන්න තැන පුජ්‍යලෙක් ඉන්නවා. සත්ත්ව පුජ්‍යල ආත්ම කියන තැනට ඇවිල්ලි ඉවරයි. විඳින්නෙක් බවට පත් වෙනවා. විඳීමෙන් තොරව ඉන්න පුළුවන් කෙනා විඳින්නෙක් බවට පත් වෙනවා. Tamanට මේ කර්මය නොතේරෙන තැන. කම්ම බන්දු කම්ම පටිසර. මේ කර්මේ සරණ යන්නේ. පෙර ආත්ම හොඳ පිනක් කරපු එකකින් කය ලැබුණා. හැබැයි මැරෙන කය. ඒකෙන් පුණ්‍යාභි සංඛාරය බුදුහාමුදුරුවෝ දුක කියලා. පින් කරන අය මතක තියාගන්න පිනත් දුක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින් නොකරන්න නෙවෙයි කිව්වේ පින් කරන්න. හැබැයි මේ දුකට උදව් වෙන්නේ මොන දුකටද? ජාති ජරා ව්‍යාධි මරණ. පින් කරලා තමයි හොඳ තැන්වල උපදින්නේ. පින් කරලා තමයි හොඳ තැන් ඉඳන් මැරෙන්නේ. වැඩියෙන් මතාරින්න නෙමෙයි ඊළඟට. ගෙවල් 3යි, ගෙවල් 4යි, ඉඩම් 5යි, ඉඩම් 6යි. ඒ හොඳ පින්වතුන්. ඉතින් අර ඊඩම ගැන මතක් වෙනවා මේක මතක් වෙනවා අරු හොරා කඩාද මේ දැන් මෙයයි අර මිනිසුන්ගේ පස්සෙන් පෙරේතෙක් කියලා එහෙ යනවා මෙහෙ යන මිනිසු ඉඳලා ඉවරයි. කල්ප ගණන් පෙරේතේ. පුණ්‍ය අபிසංස්කාර දුක කිව්වේ ඒකයි බුදුහාම. මේවා මේ කවුරුත් කියන්නේ නැහැ. කිව්ව සල්ලි හම්බෙන්නේ. මම මේ කිව්වොත් මට හම්බෙන්නේ නැහැ. මට එපා. මොකක්ද එපා. කියන්නේ ඔබ හොඳට තේරුම් ගන්න. ඒතර බුදුන් වහන්සේ කියන සබ්බේ සංඛාර දුක්ඛ. සංස්කාර තුනයි තියෙන්නේ. පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර, අනිජ්ජාභි සංස්කාර. කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර කියන්නේ තමගේ පුජ්‍යල ශරීරය ගැන මේ කියන්නේ. මේ ශරීරේ මේ තුන කයසිත වචනේ නිර්මාණය කරන්න පිනක් උදව් වෙන්න පුළුවන්. ඒකට කියන පුණ්‍යාභි සංඛාර. පින් සිතුවිල්ල. පින් වෙන්නේ. පව් සිතුවිල්ල අපුණ්‍යාභි සංඛාර. ඒක උදව් වෙන සිත කය වචනේ නිර්මාණය කරන්න. අනිජ්ජාභි සංස්කාරයක් ඒ අරූප ධ්‍යාන වලට සමවදින ධ්‍යාන තල වලට සමවදින ශක්තියක් උදව් වෙනවා. එතන ඉඳන් සිත කය වචනේ හදාගන්න. අනිජ්ජාභි මේ ඔක්කොම දුක්. අපි නිකන් අතීතනාද පිනක් කරද්දී මේ පින කියලා මම කරනවා යාචකෙක් දැක්කා දෙන්න හිතුණ කීයක් හරි දුන්නා. දැන් දෙන මට දහම ලැබෙනුන මම දෙනවා කියලා නේ හිතෙන්නේ. සකදිච්චේ වැඩිලා නේ. ඒකට මට මේක උදව් වෙනවා නැවත උපදින්න හේතුව. ඉපදුණු ජරා මරණ ලැබෙනවා. බුදු අපි මං කියන මේ පින තුලින් මහා ජරා මරණයක් ලබා ගන්නවා නම් මේ ලෝක හොඳ යුන් ඉන්නද කොහෙද? බුදුහාමුදුරු ඉන්න කාලේ බුදුන්ට දරබඳන් එනවා නම් හොඳයි කොහෙද ඉන්නේ? රාප අලින්ටපෝ. මේ කාලෙත් දෙක රාදි කියලා. රාජ වාසලෙම දිබ්බේ. දේවදත්ත ලැබෙන්නේ කොහොම අජාසත් පුතාලා එකතු වෙලා. ඒක උඩ හිතා ගන්න කොහොම හොඳ ඔබ හිතන එදාට වැඩිය අද හොඳයි. එක්කෝ අදට වඩා එදා හොඳයි. එහෙම හිතන්න යන්න එපා. කවදත් එකයි. එදාට 90 එදා අදට 90 අද. හොඳ තැනක් හොඳ කාලයක් නෑ. සියල්ල අනිත්‍ය නම් මොනවා හොඳ වුණත් වැඩක්. එතකොට දැන් පින කරන ගමන් ඔබට හිතුණා මම යාචකයෙක් දැක්කා දෙන්න හිතුණා මේක සිතුවිල්ල කියලා හිතලා ඔබ බාහිර වැඩේ නවත්තන්න එපා. පින කරන්න අන්න එහෙමයි කරන්න හැටි. පින නිවැරදිව කරන්න. අත්ත කුසලයක් වෙන්න කරන්න. නිවන හැදෙන විදියට පින කරන්න. නිවන නැසෙන විදියට පින කරන්න එපා. අනත්ත කුසල වෙනවා. කුසලයේ උදව් වෙනව නැවත උපදින්න උනොත් ඒකට කිව්වා අනත්ත කුසල. අත්ත කුසල කිව්වා නිවන නැවත. නිවන ලැබෙන විදියට පින කරනවා.
පින කරන තැන හිතනවා මේකත් සංස්කාර ධර්මයක්. මේකත් සිතුවිල්ලක ක්‍රියාවක්. මම නෙවි කරන්නේ. මමෙක් නෑ මෙතන. හිතුණු නිසා සිත මමෙක් කියලා ක්‍රියාවක් කරා කියලා දැන්. සිතුණා මට හිතුණ ක්‍රියාචකෙන් කීයක් හරි දෙන්න. දැන් මෙතන තියෙන මොකද්ද සිත? සිත විසින් මේ සිතට මේක කරන්න බැරි නිසා සිත කයේ උදව්ව ගන්නවා. ඒකට කිව්වා කාය සංස්කාරය බුද්ධ වචන. කාය සකසල කයින් තමයි යාචකයට සල්ලි දෙන්නේ. යාචකයට සල්ලි දෙන්නේ අතින්. දෙන තැන තියෙන කාය සංස්කාරය. එහෙම දකින්න තැන ඔබ මම කරා කියන මිත්‍යාව පහ කරාමයි. තේරුණාද? නිවන එකතු කරගත්තා, නිවන හදාගත්තා, අපාය වහගත්තා. මොනතරම් උසස්ද මොනතරම් සුන්දරද මම මේ කියන කතාව ඔබට පුළුවන් නම් අපි මේ රටේ මොනවා හරි වාසනාවකට කොරෝනා නේද? ඉන්දියාවේ මැරීගෙන යනවා. මේ කතාව හොඳට අහගන්න. අපි කවුරුත් හිතන් ඉන්නේ කොටිය කෑවේ නෑ අපි කියලා. කොටිය එන්නේ නෑ කියලා. කොටිය එන්නේ මෙහෙට. කොටිය එන්නේ ටිකක් පහු වෙලා. හොඳ මස් ටික කාලා කටු කන්න මෙහාට එන විලකට. ඒක මම මේ රවුමෙන් කිව්වේ මේවා CD පට යන නිසා මම නැත්තම් මීට වඩා කෙලින්ම කියනවා. වෙන සිද්ධිය මුල කිව්වාගේ මේක කියන්න පුළුවන්. වැටෙන්නේ නැහැ කියන්නේ. ඔබ හොඳ පරිස්සම් වෙලා ඉන්න. පරිස්සමෙන් සමාජ ජීවත් වෙන්න. එතකොට පින කරලත් අපි පින් කරලත් යාචකයෙක් ඉද්දි සුනීත ඉන්න රටේ කොසල් රජුරෝ වගේ රජෙක් ඉන්නේ සුනීත පින් නොකර නිසා, පින් අඩු නිසා වැසිකිලි බාල්දියක් සුනීත අදිනවා. පින් වැඩියෙන් කරන නිසා රජෙක් වෙල ඉන්න කොසල්. ඒක කොසල්ට තියෙනෙත් මනනේ. සුනීතට තියෙනෙත් මනනේ. සුනීත කරන ආයින් හුස්ම ගන්නවා, අරයා කරන්නේ ආයින් හුස්ම ගන්නවා විතරයි. එයාට 아무තු හුස්මක් නැහැ ගන්න මේ ලෝකේ. එයා රජෙක් කියලා මානේ හිතෙන් පැවැත්තුවට සුනීත ගන්න හුලම්ම තමයි එයිත් ගන්න. සුනීතත් කාලා වැසිකිලි යනවා එයිත් යනවා. දෙන්නම එකම වැඩේ කරනවා. හැබැයි දන්නේ නැහැ ඒක. නොදන්න තරම් ඉහළ ඉන්න ඒ නොදන්න මට්ටමින් ඉහළම ඉන්න මානේ තියෙන කෙනා. අපි ඔක්කොම එකම දුකක් විඳින පිරිසක්. අන්න එහෙම හිතුණු දවසට අපි ගාව කෙලෙස් නැහැ. ගොඩක් අඩුයි. ඔබ හිත බලන්න මෙහෙම පුළුවන් දෙන්න ජීවත් වෙන්න පුළුවන්. අපිට පුළුවන් මේ කෙලෙස් නසාගෙන මේ කෙලෙස් විනාශ කරගෙන ඉස්සරහට යන්න. කෙලෙස් එන්නේ ඔබ හිතට. ඔබ යම් දෙයක් කරනවා නම් සල්ලි මුල් කරගෙන ඔබට වැරදිලා. සාසනේ දෙයක්. ඒ කොතන හරි වැරදිලා තියෙනවා. ඔබ කෙනෙකුට උදව්වක් කරනකම හිතුව මට මේ කීයක් හරි හම්බෙයි. ඔබට වැරදිලා ඉතින්. ඔබ මේ වැඩේ කරන්න. දෙයියන්ගේ මැදුල් ලබන්න සුදුසුකමක් හදා ගන්න තැන අපායට යන්න සුදුසුකමක් කරගන්න එපා. අන්න ඒ තැන්වල තමයි දෙයියෝ වැඩ ඉන්නේ. දෙයියෝ නමස්කාර කරන්නේ ශාසනය බැබලෙන මේ තැන්වල. නමුත් අපි කරන හැම සේවයක් 탁සේරු කරනවා නම් සල්ලි වලට කවදා කොහෙන් කෙලවරේද කියන්න දන්නේ නැහැ. මම මේ කතාව පවා කියන්නේ කෙලින්ම කියන්න බැරි කමට. ඒතර ගානකට මේ කියන්නේ ඔබ තේරුම් ගන්න ඔබ මේ ශාසනය හොබවනවා නම් ඔබ සංසාර ගමන ඊතර වෙන්න සසර කතරෙන් ඊතර වෙන්න නම් ඔබට විතරයි ඉන්නේ ඔබට ඔබ විතරයි ඉන්නේ මට මම විතරයි මට මෙයාගෙන් දශමිකවත් වැඩක් නැහැ මොකද මෙයා කොච්චර මට සෙට් කරතුත් මෙයාගේ දශමයක්වත් මට නිවන් දකින්න උදව් වෙන්නේ නැහැ මං කරගන්න වැඩ විතරයි මට උදව් වෙන්නේ මම ඔබට උදව් වෙන්නෙත් නැහැ නිවන් දකින්න මම කරන්නේ බුදුන් වහන්සේගේ නිර්මල පණිවිඩය කියන එක විතරයි මේ පණිවිඩය භාවිතා කරන දවසටයි ඔබ ගොඩ යන්නේ එහෙම නැතුව මං හිටියා කියලා නිවන් දකින්නේ නැහැ